නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන ධර්මය හැම කාලෙකම අහන්න ලැබෙන්නේ නැහැ. මේ ධර්මයේ නොඇසී තියෙන කාලමයි වැඩි. අපේ ජීවිතෙත් සකස් වෙලා තියෙන බණපද ඇහෙන්නම නොවේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝකේ තථාගත බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. එතකොට මේ ලෝක සත්‍යය ඉපදලා සිටිනවා නිරේ. එතකොට මේ සුභාසිත දේශනා ඔහුට ඇහෙන්නේ නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී ඔහු ඉපදලා ඉන්නවා තිරිසන් ලෝකේ. ඔහුටත් මේ ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙද්දී ඔහු ඉපදලා සිටිනවා ප්‍රේතයන් අතරේ. එතකොටත් ඔහුට ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේ මේ කෙනා ඉපදලා ඉන්නවා අසුරයන් අතර. ඔහුටත් මේ ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම කෙනෙක් මිත්‍යා දෘෂ්ටික වෙලා ඉන්නවා. එයාටත් මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම කෙනෙක් ඉපදලා ඉන්නවා දුෂ්ප්‍රඥ කෙනෙක් වෙලා. එයාටත් මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පහළ වෙලා භාග්‍යවතුන් වහන්සේ නොවඩින, ඒ තථාගත ශ්‍රාවක සංඝයා නොවඩින ප්‍රත්‍යන්ත ප්‍රදේශයක ධර්මයේ කඳුලක් නැති පැත්තක මෙයා ගිහින් උපදිලා ඉන්නවා. එතකොටත් එයාට ධර්මය අහිමි වෙලා යනවා. එහෙමනම් බලන්න පින්නත් කොච්චර දුර්ලභ දෙයක්ද මේ ධර්මය ඇහෙන එක. ආන්නේ දුර්ලභ දේ මිනිසුන්ට නැවත නැවතත් ඇහෙන්න සැලසෙනවා නම් ඒක ඊටාම කලාතුරකින් සිද්ධ වෙන එකක්. ඒ වගේ මේ දහම් කතාව බොහෝ දෙනාට සැප උපදවා දෙන දෙයක්. සුගතිය සලසන දෙයක්. මගඵල නිවන් පිණිස පවතින දෙයක්. ඉතින් යම් කිසි කෙනෙක්ගේ ධර්මයේ බොහෝ දෙනෙකුට ආහන්ත සලස්සනවා නම් මෙත් සිතින් ආන්නේ කෙනා ධර්ම දානමේ පින සම්පූර්ණ කරගන්නවා. ඉතින් පින්වත්නි, අද දවසේ ඔබ බොහොම සතුටු වෙන්න මේ ධර්ම දානමේ පින සිද්ධ කිරීම ගැන. අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ හඳපන් කුඹුරු ගෙදර අජිත් ප්‍රේමකීර්ති මහත්මයා ඇතුළු පවුලේ පින්වතුන් එකතු වෙලා. ඉතින් මේ විදියට ධර්ම දානේ දීමෙන් බොහෝ දෙනෙක් මේ කෙලෙස් පීඩා දුරු කර ගන්නවා. කෙලෙස් සංසිඳව ගන්නවා. කෙලෙසුන් දුරු කිරීම පිණිස වීරිය ගන්නවා. සුගතියේ හිත පිහිටුව ගන්නවා. අපිත් කොහොම හරි මේ කෙලෙස් දුරු කරලා ඒ අමා නිවන අවබෝධ කරගන්න නැත්නම් කියලා හිත පිහිටවනවා. බලන්න මේ ඔක්කොම සිද්ධ වෙන්නේ ධර්ම දානමේ නැමැති පිණින්. ඒ කෙනාටත් ඒ සෑම දෙයක්ම විපාක පිණිස සකස් වෙනවා. ඉතින් පින්වත්නි, අපි මේ දිනවල ඉගෙන ගනිමින් සිටින්නේ මෙත්තගු සූත්‍රය, කුද්දක නිකාය සුත්ත නිපාතේ පාරායන වර්ගයට අයිති මෙත්තගු සූත්‍රය.
ඉතින් මේ මෙත්තගෝ කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා හරි ලස්සනට භාගතුන් වහන්සේගේ ගුණ කියා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ගැන කරුණු අහනවා. මොහු කියනවා භගවත් බුදු සමිදානෙනි විමසා ලන්නෙමි මෙකරුණ මා වෙත අනුකම්පාවෙන් පවසනු මැන මාහට දහමේ පරතරට වැඩිය දියුණු කෙරුව සිතකින් යුතු උතුම් කෙනෙකු ලෙස ඔබ ගැන සිතෙන්නේ මාහට නම් දැන්. භාග්‍යතුන් වහන්සේ තේරුම් ගත්ත හැටි ඊළඟට අහනවා මේ ලෝකේ නොඒක ආකාරයෙන් දුක් තියෙනවා. ඉතින් මේ සියලුම දුක් රැස කුමකින්ද හටගන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ මාහට පෙන්නලා දෙන්න කියලා හිටියා. මේ සසරේ අපි නොවිඳි දුකක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ ඔක්කොම අවබෝධ කළා. කොච්චර දුක් විඳාද කියන්නේ බුදුරජාණන් වහන්සේම දේශනා කළා. අපි ගවයෝනි ඉපදිලා ඉද්දී ගවයන් වෙලා බෙලි කැපුම් කද්දී ශරීරයෙන් ගලාගෙන ගියපු රුධිරය සතර මහා සාගර ජලයට වැඩි කියලා. ඊළඟට ඌර වෙලා ඉද්දී බැටළුව වෙලා ඉද්දී අපේ මේ බෙල්ල කපද්දි ගලාගෙන ගියපු රුධිරය සතර මහා සාගර ජලයට වැඩි කියලා. ඒ වගේ මිනිස් ලෝක ඉපදලා ඉද්දී සොරකමේ යද්දි රජයට අහු වෙලා බෙල්ල කපද්දි ගලාගෙන ගියපු රුධිරය හිස ගසා දමද්දි ගලාගෙන ගිය රුධිරය සතර මහා සාගර ජලයට වැඩි කියලා. අනේක දුක් දුම්නස් මහන්තං දුක්ඛ කන්දම් පච්චුන බෝති අපි මහා දුක් කන්දක් අපි විඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ නොඑක ආකාරي දුක් අපි විඳලා තියෙනවා. ඉතින් මේ මෙත්තගු අහන්නේ ස්වාමීනි ආන්නේ අනේක ස්වરૂපියු නොඑක ආකාරයෙන් තියෙන දුක මොකෙන්ද හටගන්නේ කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා දුක්ඛස්ස වේමං පබ්බවං අපුච්චසේ තං තේ පවක්කාමි යතපජානං උපදිනිදානා පබ්බවන්ති දුක්ඛා ඒකේචි ලෝකස්මින් අනේක රූපා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඇත්තටම පින්වත් මෙත්තගු ඔබ මගෙන් අසා හිටියේ දුක උපදින හේතුව ගැන. ඉතින් ආන්නේ දුක උපදින හේතුව ගැන අවබෝධ කරපු කෙනෙක් හැටියටම මං ඔබට දැන් මේක කියලා දෙන්නම්. උපදි නිදානා පබවන්ති දුක්ඛා මේ කෙලෙස් සහිත කර්මයන්ගෙන් තමයි ඕන්න ඔය කියන දුක හටගන්නේ. අපි දැන් බලමු මොකද්ද මේ උපදී කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ. දැන් මේක විස්තර වශයෙන් අපි ඉගෙන ගත්තොත් තමයි අපිට මේක නුවණින් විමස ගනිද්දී උපකාර පිණිස පවතින. නැත්තම් අපිට නිකන් වචනයක් විතරක් වුණොත් ඒක අපරාධේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ උපදී කියලා කියන්නේ 10 ආකාරයකින් තියෙන එකක්. බලමු දැන් තණ්හාවෙන් හැදෙන උපදී තියෙනවා. එහෙනම් පටිච්ච සමුප්පාදේ කාරණු 3ක්. උපදී කියන වචනේට ඇතුළත් තණ්හාව කියන්නේ එකක්. මේව කෙලෙස් යටතේ තියෙන. ඊළඟට උපාදාන. උපාදාන කියන්නේ උපදී කියන වචනේට අයිති එකක්. අනිත් එක තමයි භවය. මේ කාරණා 3 නිසා තමයි අපි උපදින්නේ. තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භවෝ භව පච්චය ජාති. ඉතින් බුදුරජාණන් වහන්සේ තණ්හා උපාදාන භව කියන කාරණා 3ම එකතු කරලා කියනවා උපදී කෙලෙස් සහිත කර්ම. දැන් ඔන්න තණ්හාවෙන් හැදෙන කෙලෙස් සහිත කර්ම තියෙනවා. ඊළඟට දෘෂ්ටි උපාදාන දෘෂ්ටි වලින් හැදෙන උපදී තියෙනවා. ඊළඟට ක්ලේශෝපදී කෙලෙස් වලින් හැදෙන උපදී තියෙනවා. ඒ මොනවාද? කාම උපාදාන තමයි ක්ලේශ වලින් හැදෙන උපදිය. ඊළඟට කර්මයෙන් හැදෙන උපදී ඒක තමයි විපාක පිණිස කර්ම සකස් වීම භවය. ඊළඟට
දුෂ්චරිතයෙන් හැදෙන උපදී. ඒත් භවය. කාය දුෂ්චරිතයෙන් හැදෙනවා විපාක පිණිස කර්ම. සත්තු මරද්දී ගිහිල්ලා උපදිනවා නිරේ. එහෙනම් කාය දුෂ්චරිතයෙන් යම් විපාක පිණිස කර්මයක් හැදෙනවාද ඊට අනුරූපෝගින් උපදිනවා. සත්තු මරණ අය ඊට අදාළ විපාක තියෙන තැන උපදිනවා. සොරකම් කරන අය ඊට අනුරූප විපාක සකස් වුණා මෙතන ගිහින් උපදිනවා. වැරදි කාම සේවනය කරන අය එතන ගිහින් උපදිනවා. දැන් ඔබට මතක ඇති කන්න මුණ්ඩ ප්‍රේතවත්තුවේ කාශ්‍යප බුද්ධ කාලේ හොඳ සීල සම්පන්න උපාසකයෙක් හිටියා. ඉතින් මේ උපාසකයාට එක්ක එයාගේ ප්‍රිය බිරිඳත් ඒ බිරිඳගේ යෙහෙළියනුත් වෙහෙරක් ළඟ සිල් සමාදන් වුණා. දැන් මේ සීල සම්පන්න උපාසකතුමාගේ බිරිඳ ලස්සන කෙනෙක්. ඉතින් මෙයාලා හැම මාස පොයටම ඇවිල්ලා මේ වෙහෙර ගාව මේ සිල් සමාදන් වෙද්දී ඔය හරිය හිටිය සල්ලාල කොල්ලෝ ටිකක්. ස්ත්‍රී දූර්තයි. ස්ත්‍රීන්ට ලොල් බඳිනවා. ඉතින් මේ කොල්ලෝ කට්ටායම එක්කෙනෙක් කිව්වා ඕම් බලාපල්ලා මං අර උපාසකගේ බිරිඳව මං දැලේ දාගන්නවා. මොකක්ද ඔට්ටුව කියලා ඇහුවා. එතකොට අර කොල්ලෝ කිව්වා නුඹ ඒ ස්ත්‍රිය දැලේ දාගත්තොත් අපි නුඹට කහවණු 500ක් දෙනවා. දැන් බලන්න මේ දැන් ඒ අය දන්නේ මෙහෙම දෙයක් වෙනවා කියලා. දැන් ඒ අය කරන්නේ මහත්තයයි බිරිඳයි නෝනයි තව නෝනගේ යාළුවෝ ටික දෙනෙකුයි මේ විහාරේ ගාව මේ උපෝසතය අරගෙන බණ භාවනා කරගෙන ඉන්නවා. දැන් ඔන්න මේ කොල්ල ඔට්ටුව අල්ලලා දැන් අර බිරිඳ ගාවින් ඉඟි බිඟි පාමින් යනවා. දැන් මොකද උනේ යම් වෙලාවක ඉන්ද්‍රිය අසංවර වුණාද තමන්ගේ මහත්තයා හොඳ සීල් ගුණ පුරණ කෙනෙක් මම මේ වගේ ස්වාමියෙක් ලැබිලා වරද බැඳෙන්න හොඳ නෑ මෙහෙම කියලා හිතන කුසාසිත යම් වෙලාවක නැති වුණාද අන්න අර පුරුෂයාට අහු වුණා. ඊට පස්සේ තමන්ගේ ප්‍රිය ස්වාමියාට හොරෙන් මොකද කළේ අර පිරිමි කෙනත් එක්ක වරදී බැඳුණා. අර සල්ලාල කොල්ලා සමග වරදී බැඳුණා. දැන් මේක වරදී බැඳුණා කියලා අර සිල් සමාදන් වෙලා ඉන යෙහෙලියෝ ටිකක් දැනගත්තා. මේකේ කසු කුසු අර ස්වාමියාගේ කනටත් වැටුණා. ඒ වෙලාවේ ස්වාමියා ඇහුවා සොඳුරි මට මෙහෙම කතාවක් ආරංචුණා මේක ඇත්තද? දැන් උන වැරදි කාම සේවනය කළා කයෙන් වරදි බැඳුණා. දැන් කෙලෙස් සහිත කර්මයක් උපන්න වැරදි කාම සේවනෙත් කළා. දැන් ඔන්න කොහොමද මේක දැන් රාගින් යට වෙලානේ මේක කළේ. දැන් ඔන්න මෙයා කියනවා අනේ ස්වාමීනි ඔයා ඉද්දද්දි මං එහෙම කරනවද? මම නම් කළේ නෑ මං එහෙම කළා නම් කංකොට බල්ලෙක් ඇවිල්ලා මාව කාලා දාන්න ඕනි කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් අර ස්වාමියා Tamanටම දැන් මෙයා සාපිකුත් කරගත්තානේ කංකොට බල්ලෙක් ඇවිල්ලා කන්න ඕනි කියලා. ඉතින් අර තරුණයා බොහොම හොඳ කෙනෙක් බිරිඳව අවිශ්වාස කරේ නෑ. හොඳයි එහෙනම් ඔයා කරේ නෑනේ එහෙනම් කමන්නේ නෑ කියලා ඔන්න සමාව දීලා ආයෙත් මේ පවුල ඉදිරියට අරන් ගියා. හැබැයි දැන් මෙයාගේ හිතේ අරක දෝංකාර දෙනවා මේ වගේ හොඳ මහත්තයෙක් මන් රැවට්ටුවා. දැන් බලන්න අද කාලෙත් බිරින්දෑවරුන්ට මේ ශෝකෙ ඉතුරු වෙනවා සමහර අයට. ඒ ස්වාමියා සමායට හොඳයි. හැබැයි ස්වාමියාගේ ඇස් වහලා වරදී බැඳෙන ස්ත්‍රීන් සිටිනවා. ඊට පස්සේ බිරිඳගේ ඇස් වහලා වරදී බැඳෙන පුරුෂයන් සිටිනවා. ඒ මදිවට තමන්ගේ ස්වාමියාට බිරිඳට බොරු බේගල් කියනවා. තමන්ටම සාප කරගන්නවා. දැන් බලන්න මේ කාය දුස්චරිතයෙන් හැදෙන උපදිවල ස්වභාවය හරි පුදුමයි. මේ ස්ත්‍රිය ගිහිල්ලා උපන්න හිමාලයේ විමාන පෙරේතියෙක් වෙලා. ඇයි සිල් රැක්කනේ. දැන් සැපත් තියෙනවා. දැන් මේගොල්ලෝ විමානවල ඉන්නවා හැබැයි පෙරේතියෝ. දැන් මොකද වෙන්නේ? දැන් මේගොල්ලන්ට පිරිමි පුලුටක් දකින්න නෑ. දැන් අර යාළුවා වරදි බැඳිච්ච එක මෙයාගේ යෙහෙලියෝ ටිකත් හැංගුවනේ. මෙයාගේ දාසියෝ වෙලා මෙයාව සුද්ධ කරපු පාපෙට අර යකට්ටියත් උපන්න පෙරේතියෝ වෙලා මෙයාගේ පරිවාර පෙරේතියෝ. බලන්න එතකොට මේ අනුන් කරන වැරදි අපි වහන්න ගියාම අපිටත් අර ලෝකෙ උපදින්න වෙනවා. ඒක නිසා පින්වත් අනුන්ගේ පව් වලට සක්ක ගහන්න හොඳ නෑ. හරි පුතු මේකක් මේ සසරේ කර්මයෙන් අපුව ගෙනියන තැන මේ විඥාණය ධර්ම අවබෝධ නොකළ පුද්ගලයාව අරගෙන යන තැන හිතා ගන්න බැරි එකක්.
දැන් අර යෙහෙලියෝ ටිකත් පෙරේතියෝ වෙලා මෙයාගේ යටතේ ඉන්නවා. දැන් මේගොල්ලෝ වරදි බැඳුනනේ. අර ප්‍රධාන කෙනා වරදි බැඳුනනේ. දැන් පුරිමි පුලුටත් දකින්න නැහැ. එක පෙරේත දණ්ඩෙක්වත් පේන්න නැහැ. දැන් මේ අයට රාගය එනවා හරියට මේ පෙරේතියන්ට. මේගොල්ලෝ දැන් මොකද කරන්නේ? හිමාලේ මේගොල්ලන්ගේ විමානේ තිබ්බ තැන අඹ ගස් තේනවා. දැන් මේ අඹ කඩ කඩා ගංගානම් ගඟට දානවා. දැන් මේ විමානේ පහළුනේ හිමාලේ. දැන් හිමාලේ තියෙන ප්‍රණීත ගොඩාක් මේ පෝෂණේ තියෙන අඹ මේ පෙරේතිය මොකද කරන්නේ? අඹ කඩ කඩා ගඟට දානවා. දාන්නේ මොකද? මේ අඹයක් කෑවොත් ඒකත් එකටම මේ පුරුෂයා අපු හොයන් එනවා. මේ අඹ හොයන් එනවා. එතකොට අපි අල්ලගමු පුරුෂයාව කියලා. ඉතින් දැන් මෙහෙම අඹ කඩ කඩා දානකොට දැන් මේක සැඩ පහරේ පල්ලෙහාට ගාගෙන ආවා. දවසක් මේ අඹේ ඇවිල්ලා බ්‍රහ්මදත්ත රජුරු මේ ගංගානම් ගඟේ ඒ දැලකින් ආවරණය වෙලා ආරක්ෂිතව නාන වෙලාවේ දැලේ ඇවිල්ලා අඹ ගෙඩිය පැටළුණා. ඊට පස්සේ මේක විශාලත්වයෙන් වැඩි සුවඳත් හරියට තියෙනවා. රජුරු මේකේ සුවඳට වසී වෙලා මේක මොකද්ද කියලා ඇහුවා. එතකොට කිව්ව රජතුමනි මේක මේ ගඟේ ඉහත්තාවේ හැදෙන අඹ වර්ගයක්. දැන් රජුරවන්ට මේක කණ්ඩ බයයි හැබැයි ආසයි සුවඳටයි පෙනුමටයි. ඊට පස්සේ මොකද කරේ? රාජපුරුෂයෙක් ගෙන්නලා මේකේ පළුවක් කණ්ඩ දුන්නා. මොකද උනේ අර මිනිස්සයා ඒ වෙලාවෙන් පාට වැටිලා ආවා. රසනහර පිනා ගියා. ඊට පස්සේ රජුරුවත් මොකද කළේ? මේකෙන් කොටසක් කෑවා. කෑවට පස්සේ රසනහර පිනා ගියා. දැන් රජුරුවන්ට හොයා ගන්න ඕනේ මේ අඹේ කොහෙන්ද ආවේ කොතනද තියෙන්නේ? මට දැන් අඹ කන්න ඕනේ. ඊට පස්සේ දැන් ඔන්න දැන් හොයනවා ඊට පස්සේ ඔන්න හිමාලය ඉහත්තාවට මේ දඩයන් කරන්න යන වැද්ද මාර්ගෙන් මේක හොයාගත්තා. වැඩේ කියන්නේ දැන් මේ ජල පහරෙන්නේ උමගක් ඇතුලෙන්. එතකොට මේ උමග තරණය කරන්න ඕනේ වතුර පාරෙන්නේ නැති වෙලාවට. දැන් හරි මහන්සියෙන් දැන් ඔන්න වැද්දෝ ගියා. වැද්දන්ට මේක හොයාගන්න බෑ. ඊට පස්සේ ඔන්න එක වැද්දෙක් දන්නේ නැතුව අර මේ ප්‍රේතියන්ගේ විමානේ ගාවටම ගියා. දැන් මල යක්ෂණියෝ ටික වගේ පිරිමිය දැක ගමන් අර පෙරේතියෝ ටික කඩාපාතුන අම්බී ඇතියාන්තම් පිරිමියෙක් ආවා කියලා කඩා පනිද්දි වැද්ද බය වුණා. මේ මොකද්ද මට උනේ? එක පාටම මේ අමනුෂ්‍ය ස්ත්‍රීන් ටිකක් කඩාපාතුනානේ කියලා ආයි පල්ලෙහාට දුවගෙන ආවා. ඇවිල්ලා රජුරවන්ට මේ විස්තරේ කිව්වා. රජුරෝ කල්පනා කළා එහෙනම් ඉතින් මේකට මම්මයි යන්න ඕනේ කියලා ඔන්න දැන් රජුරුවම ආවා. ඇවිල්ලා අර ප්‍රේතියන්ගේ විමානේ ගාවටම රජුරුව ආවා. ආපු ගමන් අර පෙරේතියෝ ටික කඩාපාත් වුණා. හැබැයි රජුරුව බය වුණේ නැහැ. දැන් රජෙක්නේ. ඊට පස්සේ දැන් මේ පෙරේතියෝ ටික අඬා කියනවා අනේ දාලා යන්න එපා අපිත් එක්කම ඉන්න කියලා. දැන් මේ රජුරුව මේ ප්‍රේතියන්ගේ දැන් පේන ශරීරේ බොහොම ලස්සනයි. මේ දිව්‍යාංගනාව වගේ ඉන්න මේ ප්‍රේතියන්ට රැවටුණා. රජුරුව හිතුවේ මේ දෙවංගනන් කියලා. රජුරුව මොකද කළේ? රාජ පිරිස පිටත් කළා. රජුරුව නතර වුණා. ඊට පස්සේ පින්වත්නි දැන් මේ රජුරුව දින ගණන් අර අමනුෂ්‍ය ප්‍රේතියත් එක්ක තමයි ඉන්නේ. දැන් බලන්න මේ මිනිසුන් අමනුෂ්‍ය ග්‍රහණයට ගන්න හැටි. ඊට පස්සේ දැන් අමනුෂ්‍ය ස්ත්‍රියත් එක්ක ඉන්නෝ. දැන් ඔන්න හඳ මෝරාගෙන එනවා. දැන් ඔන්න හඳ මෝරාගෙන එද්දී මේ අමනුෂ්‍ය ස්ත්‍රිය නැගිටිනවා. ඊට පස්සේ රජුරු බණ ඇඳේ නැහැ. රජුරු බැලුවා මේ කොහෙටද යන්නේ මේ. ඊට පස්සේ රජුරු බලාගෙන ඉද්දී එතන තියෙන කන්න මුණ්ඩ විල. දැන් මේ පෙරේති කන්න මුණ්ඩ විල ගාවට තමයි යන්නේ. යනකොට කාංකොට කළු පාට තඩි බල්ලෙක් ඇවිල්ලා මේ පෙරේතිගේ ඇට සැකිල්ල මතු වෙනකම් මස් ටික කාලා දානවා. මේ පෙරේති අදෝනා තියනවා. ඊට පස්සේ මේ කංකොට බල්ලා මොකද කරන්නේ? ඇට සැකිල්ල අරගෙන ගිහිලා කන්න මුණ්ඩ විලට අතහරිනවා. දැන් බලන්න වැරදි කාම සේවනයේ විපාක. අර කංකොට බල්ලෙක් ඇවිල්ලා කණ්ඩ ඕනේ කියලා සාප කරගත්තනේ. එතකොට කාය දුස්චරිතයෙන් හටගත්ත කෙලෙස් සහිත කර්මේ තණ්හා මේ රූපයකට ආස කළා. ඒ කාමයට බැඳුණා. ඒකෙන් උපන්න කාය දුස්චරිතේ විපාක පිණිස සකස් වෙච්ච කර්මය මේ දැන් විඳින්නේ. ඊට පස්සේ රජුරවන්ට මේක දැක්කම බය හිතුණා.
ඊට පස්සේ කන්න මුණ්ඩ විලට ඇටසැකිල්ල දැම්මට පස්සේ ආයිතර මස් පිරිලා ආයි මෙන්න දෙවඟනක් වගේ සැරසිලා එනවා. ඇවිල්ලා මුකුත් නොවිච්ච ගානට ඇඳේ නිදාගත්තා. රජ්ජුරුව මෙහෙම එකක් වුණා නේද? මට කියන ඇත්ත කියලා. එතකොට කිව්වා මෙහෙම එකක් වුණා. හැබැයි ওই බල්ලා යම් තාක් මාව කනවද ඒ තාක් මගේ කර්මයේ තියෙනවා. අනේ පුළුවන් නම් ওই බල්ලා වනසලා දාන්න කිව්වා. එතකොට රජ්ජුරුවන්ට අනුකම්පාව ආවා. රජ්ජුරුවෝ කිව්වා එහෙනම් මම මේ සතාව වනසන්නම් කියලා ඊළඟ පොය වෙනකන් ඔන්න ඉවසන් හිටියා. දැන් ඔන්න මෙයා නැගිටලා යනවා කණ්ඩමුණු විල ගාවට. එතකොට මර කංකොට බල්ලා ආයිත් එනවා. ඇවිල්ලා කන්න හදනකොටම රජ්ජුරුවෝ මොකද කළේ? රජ්ජුරුවන්ගේ තිබුණු ඊතල වලින් විදලා අර කංකොට බල්ලව මරලා දැම්මා. ඒ කියන්නේ මෙයාගේ අර වැරදි කාම සේවන විපාක ඉවරයි. හැබැයි പ്രേත ලෝකේ නිදහස් නැහැ. ඊටස් රජ්ජුරුවෝ මට මේ අමනුෂ්‍ය ස්ත්‍රීෙක් ඉන්න බෑ. මං ආයි මනුස්ස ලෝකෙට මනුස්ස පියසට යනවා කියලා රජ්ජුරුවෝ දාලා ආවා. දැන් බලන්න එතකොට මේ කාය දුස්චරිතයෙන් ඔය පින්වත්නි බුද්ධ දේශනාවේ කන්න මුණ්ඩ പ്രേත වත්තුව. එතකොට බලන්න දුස්චරිතයෙන් හැදෙන උපදිය හරි පුදුම එකක්. දැන් එක තැනක තියෙනවා මේ එකම ස්වාමියාට බිරින්දෑවරු දෙන්නෙක් හිටියා. වැඩිමහල් බිරිඳට දරුවෝ නැහැ. දෙවණියට ගෙන ආපු එක්කෙනාට බබාලා හම්බෙන්න ආවා. එතකොට අර වැඩිමහල් බිරිඳට ඉරිසියාවක් ආවා. දැන් මෑයට දීපලයි ඔක්කොම ලැබෙයි. මට මුකුත් නැහැ කියලා. මම මේ දරුවෝ නැති කරන්න ඕනේ කියලා ඉරිසියාවෙන් කල්පනා කළා. ඊට පස්සේ ඔන්න වහ දුන්නා. වහ දුන්නාට පස්සේ පළවෙනි වතාවේ බබා විතරයි නැති උනේ. දරුවා නැති වුණා. ඊට පස්සේ අර දෙවනි බිරිඳ හංගන් හිටියා. දැන් දෙවනි දරුවා කුසටාම හංගන් හිටියද කිව්වේ නෑ. මෙයා තමයි මේක එකත් එකටම කරන්නේ නැත්තේ කියලා හංගන් හිටියා. දැන් දරුවෙක් ලැබෙන්න ඉන්නකොට පින්වත්නි හංගන්න බෑ. ඔන්න කාලයක් යනකොට කුස ඒ දරුවා මෝරා එද්දී කුස පේනවා බාහිරට. එතකොට අර වැඩිහිටි කෙනා දැනගත්තා මෑය තියන්න හොඳ නෑ මේ මෑය මට කිව්වේ නෑනේ මේක හංගන් හිටියානේ කියලා කන කෑමකට වහදාලා දුන්නා. දැන් මේ වෙනකොට දරුවා වැඩිලා හොඳටම. දැන් දරුවා බිහි කරගන්නත් බෑ. ඔන්න අම්මයි දරුවයි දෙන්නම මැරුණා. මැරුණාට පස්සේ ගෙදර අය මේ වැඩිමාළු බිරිඳ වට කරගත්තා. "තී නේද මේක කලේ" කියලා ඇහුවා. එතකොට කිව්වා "අනේ මං කරනවද මම මොකට කරනවද? මං ඔහොම කරනවා නම් උපන් ජාතියේ දරුවන් වදලා කණේ කියක් වෙන්න ඕනේ" කියලා කිව්වා. දැන් ඒක පින්වත්නි සිද්ධියක් විතරයි. දැන් බලන්න බොරුවක් කියලා ඒක සනාත කරගන්න සාපිකුත් කරගත්තා. වචී දුස්චරිත දෙකයි. ඕන්න මරණයට පත් වෙලා උපන්නා പ്രേත ලෝකේ. දැන් බලන්න මේ දුස්චරිතයෙන් උපදින කෙලෙස් සහිත කර්ම. ඊළඟට പ്രേත ලෝකෙ ඉපදුනහම උදේට දරුවෝ 7ක් හම්බ වෙනවා. දරුවෝ 7ම කනවා. දවල්ට දරුවෝ 7ක් හම්බ වෙනවා. දරුවෝ 7ම කනවා. රැයට හවසට දරුවෝ 7ක් හම්බ වෙනවා. ඒකත් කනවා. ලේ පෙරාගෙන කටු ගැහිච්ච ශරීර ඇතුව ඇටයි හැමයි විතරයි මුගලන් මහරහතන් වහන්සේ ඉදිරියට එද්දී. මුගලන් මහරහතන් වහන්සේ අහනවා "එම්බා පව්කාර තැනැත්ති උඹ කවුද?" එතකොට කියනවා "අනේ ස්වාමීනි මම මේ යම ලෝකෙ උපන්න පෙරේතියක්. උඹ මොනවාද කළේ" කියලා අහනවා. එතකොට තමයි ප්‍රේතිමයි ওই විස්තරය කියන්නේ. එතකොට බලන්න මේ වචී දුස්චරිතයෙන් හැදෙන දැන් බලන්න මුලින්ම දරුවෙක් නැති කළා. නැති කරලා බොරුවකුත් කිව්වා. තමන්ට සාපිකුත් කරගත්තේ. සාපේ තමා කරාම පැමිණුණා. එහෙනම් අපි කරන කර්මයේ වෙන කෙනෙක් විපාක විඳින්නේ නැහැ. එහෙනම් ඒ විපාක පිණිස කෙලෙස් සහිත කර්මයෙන් රැස් වෙන දෙයින් උපතක් කරා යන්නේ අපිමයි. එතකොට දුකට භාජනය වෙන්නේත් අපිමයි. බුදුරජාණන් වහන්සේ ඒකයි වදාළේ උපති නිදානා පභවಂತಿ දුක්ඛ. කෙලෙස් සහිත කර්මයෙන් තමයි මේ අනේක රූපී දුක හටගන්නේ. ඊළඟට තියෙනවා ආහාරෝ උපදී. මේ කන බොන කෑම්බීම් මුල් කරගෙනත් කෙලෙස් සහිත කර්ම හට ගන්නවා කියනවා. දැන් බලන්න සමහර වෙලාවට මේ ආහාර ටිකක් නිසා කොච්චර කෙලෙස් වැగిරෙනවද? දැන් ඔය එක තැනක තියෙනවා අර ගෝසක සිටානන්ගේ සිද්ධියේදී. දැන් පසේ බුදුරජාණන් වහන්සේ දනට වඩිද්දී ඒ ගෙදර එදා හොඳට කිරිපිඩු හදලා තිබ්බා. දැන් පසේ බුදුරජාණන් වහන්සේ දානෙට වඩිද්දී ඒ ගෙදරටම හිඟන්නු පිරිසකුත් ආවා යාචකයෝ.
දැන් ගෙදර පිරිස ඉස්සෙල්ලම හොඳට කිරිපිඩු හදලා මේ පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. දැන් අර යාචක පිරිස බලන් ඉන්නවා. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේ වළඳලා ඉතුරු වෙච්ච කිරිපිඩු ටික ඒ ගෙදර හිටියා බැල්ලියක්. ඒ බැල්ලිට දුන්නා. දැන් ඉඳුල් දෙන්න බෑනේ මිනිස්සෙකුට. එතකොට අර මේ ඒ ගෙදර හිටපු බැල්ලියට මේ අර කිරිපිඩු දෙනකොට අර යාචක පිරිසේ හිටපු එක්කෙනෙක් කල්පනා කළා අපිට වඩා වාසනාවන්තයි මේ ගෙදර ඉන්න අර බැල්ලිය. අපිට නැති කිරිපිඩු ඒ බැල්ලියට හම්බුණා. අනේ බැල්ලියෙක් වෙලා උපදිනවා නම් සුනක කුලේ උපදිනවා නම් මීට වඩා සැපයි කියලා ආහාරයට දින පෙරේතකම් මුල් කරගෙන සුනක ලෝකේ හිත පිහිටුව ගත්තා. දැන් මෙයාගේ හිත පවතින්නේ අර ඒ ගෙදර ඉන්න සුනකිය විඳින සැපේ ගැන. දැන් පසේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා. වැඩම කළාට පස්සේ අර යාචක පිරිසටත් හදලා තිබුණ කිරිපිඩු දුන්නා. දැන් අර යාචක පිරිස හිටපු අරයට මතක් වෙන අපිට ඉතින් කාලෙකින් කිරිපිඩු හම්බෙන්නේ. මේ ගෙදර ඉන්න මේ බැල්ලියට නම් නිතර හම්බෙනවා ඇති. සුනක ජීවිතේ උපන්න නම් හොඳයි කී හිතේ තියෙනවා. වැඩේ කියන්නේ දවස් ගාණක් නොකා හිටපු කෙනාට කිරිපිඩු හම්බුනාම ඉස්මෘතාව හැදෙනකන් කෑවා. දැන් බලන්න මේ ආහාර නිසා ඇතිවන කෙලෙස් සහිත කර්ම. හරි පුදුම එකක්. දැන් මේකිනුත් උපත කරා යනවා. ඊට පස්සේ ඉස්මෘතාව හැදිලා මැරුණා. මැරිලා ගිහින් එහෙම අර බැල්ලියගේ කුස පිළිසිඳ ගත්තා. මේ කියන්නේ ගෝසක සිටානන්ගේ අතීතේ. දැන් ওই ගෙදරේ බැල්ලි සිඟිති මේ බැලු පැටියෙක් වැදුවා. දැන් අර මව් බැල්ලිය වගේම මේ කුඩා බලු පැටියත් අර පසේ බුදුරජාණන් වහන්සේට හරි ආදරේ. දැන් මේ සුනකයා හොඳට උස්මහත් වුණා. ඒ ගෙදර අය හොඳට සලකන උස්මහත් වුණා. ඉතින් කියන පුතේ ගිහින් ආරයන් වහන්සේ වඩම්මගෙන එන්න. දැන් මේ බලු කුක්ක දූවගෙන යනවා පසේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන. ඊට පස්සේ ඔන්න බුරබුරා කිසි කෙනෙකුට ලං වෙන්න දෙන්නේ නැහැ පසේ බුදුරජාණන් වහන්සේට. දැන් පාරවල ලේද්දි සැඩ සත්තු ලං වෙනවා. ඒ කිසි කෙනෙකුට පසේ බුදුරජාණන් වහන්සේට ලං වෙන්න දෙන්නේ නැහැ බුරබුරා. පසේ බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කරගෙන ගෙදෙට්ට එක්කන් එනවා. එහෙනම් පුතා ගිහිල්ලා පසේ බුදුරජාණන් වහන්සේ වායි වඩම්මන්න. ඔන්න දැන් ආයි බුරබුරා එක්කයි යනවා. ඔන්න මරණයටපත් වෙලා මෙයා උපන්න තව්තිසාවේ. දැන් බලන්න හැදෙන විදිහට පිනක් කරනවාද පිනට අනුව හැදිලා යනවා. ආහාරයට ගිජු වුණාද ආහාරයට අනුරූපව ගිහින් උපතක් කරා ගියා. දැන් බලන්න මේ කෙලෙස් සහිත කර්ම නිසා උපතක් කරා ගින් අනේක ස්වરૂපී දුක් දුම්නස් හට ගන්න හැටි. ඊට පස්සේ තව්තිසා දෙවියන් අතරින් චුත වෙලා තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණ කාලේ කොසඹෑ නුවර ගෝසිත සිටුවරයා වෙලා උපන්නේ. ඉපදිලා පොඩි කාලෙම අහිවාතක කියන රෝගයෙන් දුක් විඳලා සිටුමාලිගාවෙන් පැනගත්තා. ඊට පස්සේ අම්මලා තාත්තලා ඔක්කොම මරණයටපත් වෙලා කොසඹෑ නුවරට එනකොට මේ කවුරුත් නැහැ සිටුමාලිගා ඔක්කොම ජරාවාස වෙලා. කල්පනා කළා මේවට මං අයිතිවාසිකම් කියන්නේ ගියොත් මට නිර්පරාධ රජුරෝ දඬුවම් කළා මරලා දායි. ආන්න මෙයා මොකද කළේ? නිදාගෙන ඉන්න මිනිස්සු දැන් මෙයාගේ හඬ අර බලු පැටියෙක් වෙලා බුරබුරා පසේ බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කළානේ. මෙයාගේ හඬ නින්නාද දෙනවා කියනවා. හරි ගැඹීරයි කියනවා. ඉතින් මෙයා රජුරෝ ළඟට ගිහිල්ලා කිව්වා මම මේ මිනිස්සුන්ව උදේට අවදි කරන කුම්භඝෝෂක තනතුරට කැමතියි කියලා ඔන්න ඒ රස්සාව කළා. දැන් දවසක් බිම්බිසාර රජුරෝ උදේ අවදි වෙලා සීමැදුරු කවුළුවෙන් එළිය බලාගෙන ඉද්දී මේ කුම්භඝෝෂක දැන් මෙයා මිනිසුන්ට අවදි කරගෙන නගරේ පාරවල් වල වීථිවල හඬ නගමින් යනවා. රජුරෝ කල්පනා කළා මෙයා නම් ලේසි පාසු කෙනෙක් නෙවෙයි පින්වන්ත කෙනෙක්. ඒ රජුරෝ මගපල් ලැබලා නේ වෙද්දි. ඊට පස්සේ ගෙන්නලා විස්තර ඇහුවා. ආන්න එතකොට තමයි සිටුමාලිගාවේ විස්තර කිව්වේ. ඉතින් බිම්බිසාර රජුරෝ බොහෝම මෙත් කරුණාවෙන් ඒ සිටුමාලිගාවල් අලුත් වැඩියා කරලා මෙයාට නගරේ ප්‍රධාන සිටු තනතුරු දීලා ഘോഷක සිටානෝ කියලා ප්‍රසිද්ධ කළා. ඒ සිටුවරයා තමයි ගෝසිතාරාමේ සකස් කළේ. දැන් බලන්න හැදෙන විදියට පින්වත්නි මේ සසරේ උපතක් කරා යනවා. ඒ ගිහින් ජරා මරණ දුක් අනේක දුක් දුම්නස් මේ සත්වයාට විඳින්න සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් ආහාර මුල් කරගෙන දැන් ඔබට තේරෙනව නේද මේ පොල් සම්බෝලේ බතුයි කෑවත් රසමසවුලු සහිතව කෑවත් මොනවා කෑවත් ආහාරයට ගිජු වුණොත් නම්
සමහරට සිඟන්නා ආස කරන්නේ මේ රස්නෙත් නැති රසත් නැති ආහාරයකට වෙන්න පුළුවන්. සමහරට පාන් රොඩ්ඩකට වෙන්න පුළුවන්. ධන කුවේරෝ ආස කරන්නේ රස මසවුලු සහිත ආහාරයකට වෙන්න පුළුවන්. මේකේ දුප්පත් ආහාරයක්ද පෝසත් ආහාරයක්ද නෙමේ, කොයි තැනකින් හරි ආහාරයකට ගිජු වෙලා තමන් කෙලෙස් සහිත කර්මයක් උපදවනවද ආන් එතනින් යන්න වෙන්නේ ඊට අනුරූප පොතක් කරයි. දැන් මේ ඔක්කොම කාම උපාදාන. ඊළඟට හැදෙනවා කියනවා මේ සතර මහා ධාතුන් නිසා ඇතිවන උපදී. සමහර අය පොළවට බැඳෙනවා. දැන් ඔය ඉඩකඩම් තියෙන මිනිස්සු සතර මහා ධාතුන්ගෙන් පොළවට පස් වෙන දේවල් වලට ඇලෙනවා. සමහර මිනිස්සු වතුර වලට ලෝභයි. සමහර මිනිස්සු උණුසුම් දේවල් වලට ලෝභයි. දැන් ඔය සමහර අය ඉන්නේ මේ ඇඳ ඇතිරිලි පොරෝණ සීතලට පොරෝණ දේවල්ට හරි ලෝභයි. එතකොට කිසි කෙනෙකුට එහෙම දෙයක් දෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ කියන මේ සතර උපාදින ධාතු මුල් කරගෙන හට ගන්නවා නම් කෙලෙස් සහිත කර්ම ආන්‍ය මුල් කරගෙන උපතක් කරා යනවා කියන. දැන් ওই පොළවට ආස කරන්නේ බහිරවය වෙලා උපදිනවා. එතකොට මේක ගිහි පැවිදි කතාවක් නෑ. තමන්ම හදාගන්න භවභෝග සම්පත් වලට භූමියට ඊට පස්සේ දරුමල්ලන්ට මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ලෝකයට ඇලුම් කරනවා නම් ඊට අනුරූපවත් කෙලෙස් සහිත කර්ම හැදිලා උපතක් කරා යනවා කියනවා. ඊළඟට ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන කෙලෙස් සහිත කර්ම හැදෙනවා කියනවා. ඊළඟට දැන් බලන්න දැන් එක අත්වාද උපාදානෙත් එක්ක තියෙන මේක මගේ ඇහැ මේ කන නාසය දිවකය මනස මගේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් මගේ කිය ගන්න දේ මුල් කරගෙන අත්වාද උපාදාන මුල් කරගෙන කෙලෙස් සහිත කර්ම හට ගන්නවා කියනවා. ඕන් ඔය කියන දසූපදී නිසා මොකද වෙන්නේ? අනේක රූපී දුක් දුම්නස් හට ගන්නවා කියනවා. එහෙනම් බලන්න පින්වත්නි මේ කෙලෙස් සහිත කර්මයන්ගෙන් බේරෙන එක ලේසි නෑ. අපි සසරේ ආවේ රාග ద్వේෂ මෝහ නිසා. එතකොට රාග ద్వේෂ මෝහ යම් තාක්ද ඒ තාක්ම ඉපදීමත් ජරාවටපත් වීමත් මරණයක් තියෙනවා කිව්වා. එහෙනම් මේ ලෝක ඉපදීමත් ජරාවටපත් වීමත් මරණයක් කියන කාරණා තියෙන නිසායි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ. එහෙනම් අපි මේ තණ්හා උපාදාන භව කියන කාරණා යම් කලකදීද අතහරින්නේ ආන් එතකොටයි ඉපදීමෙන් නිදහස් වෙන්න පරිසරය ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට විස්තර කරනවා. යෝ වේ අවිද්වා උපදින් කරෝති පුනප්පුනං දුක්ඛ මුපේති මන්දෝ තස්මාහි ජානං උපදින්න කෛරා දුක්ඛස්ස ජාති පභවානුපස්සේ. දැන් මේ කියන ස්වභාවය තණ්හාව නිසා උපාදාන හට ගන්නවා, උපාදාන නිසා භවය හට ගන්නවා, භවය නිසා උපදිනවා කියන ස්වභාවේ දන්නේ නැත්නම් කෙනෙක් ඒ වගේම තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා, උපාදාන නිරුද්ධ වීමෙන් විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙනවා, විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා කියලා දන්නේ නැති අවිද්‍යා අන්ධකාරයෙන් වැහුණ පුද්ගලයා කෙලෙස් සහිත කර්මමයි කරන්න කියනවා. කෙලෙස් සහිත කර්මමයි කරන්න කියනවා. එතකොට ඒ නුවණක් නැති මේ දුකේ හට ගැනීම සිද්ධ වෙන්නේ උපදි වලින් කියලා අවබෝධ නොකරන අඥාන අය නැවත නැවතත් උපතක් කරා මෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. දැන් බලන්න අපි මව් කුසින් කෙනෙක් බිහි වෙනකොට හරි සතුටින් තුරුලට ගන්නවා. අනේ කියලා. මගේ දරුවා කියලා. නමුත් කලින් ජීවිතවල රැස් කරපු උපදි නිසා උපතක් කරාපු කෙනෙක්. දැන් එයා මිටමලෝගෙන ඉන්නේ ආයි කර්ම රැස් කරන්න ඕන හේතුවයි. අපි හිතනවා ආන්න අර බබා අත මිටමලෝගෙන හුරතලයට එහෙම හිතෙන්නේ. හැබැයි අනාගතේ උපතක් කරා යන්න ඕන දෙයා මිටමලවන් ඉන්නේ. ආයි තමන්ගේ තුරුලට ගන්නේ කෙලෙස් සහිත කර්ම. ආයි උපතක් කරා යනවා, ආයි ජරා මරණ හම්බෙනවා. ඒ ජීවිතය ආයි රැස් කරනවා, ආයි උපතක් කරා යනවා.
ඉපදීමෙන් නිදහස් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා තස්මාහි ජානං උපදින්න කෛරා. ආන්නේක නිසා මේ දේ දැනගන්න කෙනා මේ උපදි නිසා උපතක් කරා ගිහින් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලි මාදී අනේක රූපී දුක් විඳිනවා කියලා අවබෝධ කරගන්න කෙනා දුක්ඛස්ස ජාති පබවානුපස්සී මේ ඉපදීම හටගන්නේ උපදී වලින් කියලා දකින්න කෙනා උපදින්න කෛරා ආයි කෙලෙස් සහිත කර්ම කරන්න යන්නේ නැහැ කියනවා. දැන් බලන්න එතකොට ආන්නේ කෙනා තමයි මේකෙන් ඉක්ම යන්න සුදුසු කෙනා බවට පත් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාරනවා එතකොට ඒ කෙනා තස්මා පජානං උපදින්න කෛරා. එහෙමනම් එයා යම් දෙයක් අවබෝධ කරගන්න ඕනේ. එයා මොකක්ද අවබෝධ කරගන්න ඕනේ? යම් තැනක් මුල් කරගෙන තණ්හාව හට ගන්නවාද? තණ්හා දැල යම් සීමාවක් තුළ එළලා තියෙනවාද? ආන්නේ සීමාව එයා අඳුර ගන්න ඕනේ. එතකොට තණ්හාව ආවේ අවිද්‍යාව නිසා. යම් දුකක් ඇද්ද ඒක අවබෝධ නොවීම නිසා. දුකේ යම් හට ගැනීමක් ඇද්ද ඒක අවබෝධ නොවීම නිසා. දුකේ නැතිවීමක් ඇද්ද ඒක අවබෝධ නොවීම නිසා. දුක් නැති කරන මාර්ගයක් ඇද්ද ඒක අවබෝධ නොවීම නිසා. එහෙනම් තණ්හාව පවතින්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නොකරන තාක්. දැන් එයාට සිද්ධ වෙනවා දුකට අයිති සෑම දෙයක්ම මෙන්න මේ විදියට දකින්න විස්තර කරනවා. ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදාණයෙන් මෙන්න මේ විදියට උපදී ඇති වෙනවා කියලා ආදීනව වශයෙන් බලන්න කියනවා. කොහොමද බලන්න කියන්නේ? සබ්බේ සංඛාරා අනිච්චාති. හේතුඵල දහමින් හටගත් සියලු සංස්කාරයෝ අනිත්‍යයි. දැන් යාට බලන්න එනවා එහෙමනම් අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා. අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැති වෙනවා. එහෙනම් එතනින් එයා ප්‍රකට කර ගන්නවා අනිත්‍ය. හට ගැනීමක් පේනවා, වෙනසීමක් පේනවා. වෙනස් වෙමින් පැවතීමක් පේනවා. අන්න මේ අවිද්‍යාව කියන්නේ සංස්කාරයක්. සංස්කාර කියලා අවිද්‍යාවෙන් හටගන්න සංස්කාර කියන්නේ සංස්කාරයක්. ඊළඟට මේ සංස්කාර නිසා විඥානය ඇති වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙනවා. ඔන්න අනිත්‍ය තේරුම් ගන්නවා. ඊළඟට ඔහු තේරුම් ගන්නවා මේ ඇස කන නාසය දිවකය මනස කියන්නේ අනිත්‍ය දේවල්. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ මේ ශ්‍රාවකයාගේ ස්වභාවය විස්තර වශයෙන් දන්න නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත් මහණෙනි මේ ඇස අනිත්‍යයි කියලා අසුරුසනක් ගහන මොහොතක් සිහි කරන්න. අච්චරා සංඝාත මත්තම්පි මේ අසුරුසනක් ගහන මොහොතක් ඇස අනිත්‍යයි කියලා සිතුවොත් මහත්ඵලයි මහානිසංසයි. බුදුරජාණන් වහන්සේ වදාළේ අරිත්ත ඥානෝ විහෙරති. ඔහු ධාන භාවනාවෙන් හිස් නැතු වාසය කරනවා. ඊළඟට ඕවාද පතිකරෝ සාස්ෘන් වහන්සේ අවවාදේ කළා වෙනවා. ඊළඟට සත්තු ශාසන කරෝ සාස්ෘන් වහන්සේගේ ශාසනය සිද්ධ කළා වෙනවා. බලන්න එතකොට කෝපන වාදෝ බිහියෝති මානේ බහුල වශයෙන් කළොත් කවර කතාවද කියලා අහනවා. එහෙනම් ගොඩාක්ම දුර්වල කෙනෙකුට උනත් සියලු සංස්කාර අනිත්‍යයි කියලා අසුරුසනක් ගහන මොහොතක් සිහි කරන්න පුළුවන් නේ. එතකොට එයා ඒ අසුරුසනක් ගහන මොහොතක් සිහි කරලා තමයි ඒක යා ටික දියුණු කරලා පැය ගණන් කැමති තාක් ඉන්න පුළුවන් මට්ටමට පත් කරගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න ඔය විදියට සියලු සංස්කාරය අනිත්‍යයි කියලා නුවණින් විමසන කෙනා ආයිනම් කවදාවත් කෙලෙස් සහිත කර්මයන් උපද්දවන්නේ නැහැ කියනවා. ඊළඟට එයා විමසනවා කියනවා සබ්බේ සංඛාරා දුක්ඛාති සියලු සංස්කාරය දුකයි. දැන් බලන සංස්කාරයක් තමයි පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන්නේ සම්පූර්ණයෙන්ම දුක. සංස්කාරයන් තමයි ආයතන 6. ආයතන කියන්නේ සම්පූර්ණයෙන් දුක. ඊළඟට ධාතු 6 කියලා කිව්වේ සංස්කාරයක් සම්පූර්ණ දුක. පටිච්ච සමුප්පාදය ඇතුළත ඒ පුරුක අවිද්‍යාව සංස්කාර ඊළඟට විඥානේ නාම රූප මේ ඔක්කොම එකක් ගානේ පින්වත්නි සංස්කාර. ඒ සෑම දෙයක් තුළම සකස් වෙන්නේ දුක. එහෙමනම් එයා තේරුම් ගත්තොත් සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා. ඒ කෙනා කියනවා කෙලෙස් සහිත කර්ම කරන්නේ නැත්තේ.
ඊළඟට එයා අවබෝධ කරනගෙන සබ්බේ ධම්මා අනාත්තාති. සියලු ධර්මයන් අනාත්මයි. ඒවම් මේ හෝතු ඒවම් මෙය මා හෝසීති, මේ දේවල් මෙහෙම වේවා මෙසේ නොවේවා කියලා. මා හෝසීති මෙසේ නොවේවා කියලා පවත්තන්න බෑ කියලා එයා අවබෝධ කරනවා කියනවා. එතකොට කෙලෙස් සහිත කර්මයන් ආයිත් කරන්නේ නැහැ කියනවා. දේශනා කරනවා ඒ කෙනා මේ තෘෂ්ණාවෙන් හැදෙන කෙලෙස් සහිත කර්ම රැස් කරන්නේත් නැහැ කියනවා. ඊළඟට දෘෂ්ටි නිසා ඇති කරගන්න කෙලෙස් සහිත කර්ම හදන්නේ නැහැ කියනවා. ඊළඟට ක්ලේශ නිසා කෙලෙස් නිසා ඇති කරගන්න කර්ම හදාගන්නෙත් නැහැ කියනවා. ඊළඟට කර්මය නිසා හටගන්න කෙලෙස් සහිත කර්ම හදාගන්නෙත් නැහැ කියනවා. ඊළඟට දුෂ්චරිතය නිසා කෙලෙස් සහිත කර්ම හදාගන්නෙත් නැහැ කියනවා. ඊළඟට ආහාර නිසා උපදි හදාගන්නෙත් නැහැ කියනවා. ඊළඟට පටිඝය නිසා කෙලෙස් සහිත කර්ම හදාගන්නෙත් නැහැ කියනවා. ඊළඟට සතරක් වූ ධාතු නිසා. එහෙනම් හොඳට කල්පනා කරන්න පින්නවත් දැන් මේ ගේ දොර වතු පිටි ඉඩ කඩන් රැස් කරගෙන ඉන්න ඔබට ලොකු අනතුරක් තියෙනවා මේව මුල් කරගෙන හිතන්න ගියොත්. දැන් මේ කියන්නේ යුතුයකම් කරන්න එපා කියන එක නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට භවභෝග සම්පත් මුල් කරගෙන ඔබට පුළුවන් පින් දහම් කරන්න, ඔබේ යුතුයකම් කොට සිෂ්ට කරන්න ඔබ හැමතිස්සෙම හිතන්න ඕනේ අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියෝ. මේ ආස්වාදයෙන් මගේ කියලා එකතු කරපු ඔක්කොම දවසක දාලා යන්න වෙනවා. ඒක නිසා මේවා තියෙන පින් කරන්නටත් යුතුයකම් කරන්නටත් විතරයි කියලා ඔබ හැබැයි ධාර්මිකව එකතු කරන්න ඕනේ. දැන් ඔබ එකතු කරගත්තේ නැත්නම් කවුද ඔබට සලකන්නේ? දැන් ඔබේ කුස පුරවන්න නම් ඔබට ධනයක් තියෙන්න ඕනේ. ඔබට ආහාර තියෙන්න ඕනේ. ඔබේ විලිවසා ගන්න ඔබට ඇඳුම් පැළඳුම් තියෙන්න ඕනේ. සමාජ අවශ්‍යතා ඉෂ්ට කරන්න නම් ඔබට ඒ කටයුතු කරගන්න ඔබට ධන දාන්න මිල මුදල් මේවා තියෙන්න ඕනේ. ඒව ඔබ උපදෙව්වාට ග්‍රහණය නොවි ඉන්න ඔබ නුවණ හසුරවන්න ඕනේ. ආන්න එතකොට නිදා පිබිතිය වගේ මේ ඔක්කොම අතහැරලා දෙවියන් අතරට ය아가න්න ඔබට පුළුවන්. ආහාර නිසා, සතර මහා ධාතු නිසා, මේ පොළවට පස් වෙලා යන දේවල් නිසා දැන් බලන්න මේ ලිඳක වතුර ටිකකට සමහර මිනිස්සු කොච්චර අඬු අල්ලනවද? දැන් සමහර පැති තියෙනවා ඒ පළාතේ මිනිසුන්ට තියෙන එක ලිඳයි. ඒ වත්තේ නම් ඒ යම් කෙනෙක්ගේ වත්තේ නම් ලිඳ තියෙන්නේ. අනිත් මිනිස්සු වතුර ගන්න එනේන වාරයට සමහරලාට ඇනුම් පදහන්න වෙනවා. සමහර වෙලාවට මේ මිනිසුන්ට වතුර ටිකක් ගන්න දෙන්නේ නැහැ. දැන් බලන්න මේ පොළවට පස් වෙන දේවල් වලට වගේම මේ ආපෝ ධාතුවට කොච්චර ඔට්ටු අල්ලනවද කියලා. දැන් වෙනම ඕනේ රෝහිණී නදී ජලයට සාක්‍ය කෝලිවරු රණ්ඩුනානේ. යුද්ධත් කරානේ. දැන් බලන්න ඒවෙන් උපදින කර්ම වලින් හොඳ ලෝකෙක යන්න බැරි වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඥාතීන් බේරගන්න තමයි රෝහිණී නදී ආකාශේ. ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ මේ අටක වර්ගයේ මේ කලහ විග්ඝහ සූත්‍රය දේශනා කළේ. එතකොට මේ රණ්ඩු අලන ඥාතිංග වතුර පොදකට රණ්ඩු නොවි ඉන්න අවවාද කළේ භාග්‍යවතුන් වහන්සේ. එහෙනම් වතුරට ග්‍රහණය වෙලත් මිනිස්සු අපායගාමී වෙනවා. එහෙමනම් මේ උපදී හැම ආයුරකින්ම නොකර ඉන්නේ මේ හැම දෙයක්ම අවබෝධ කරන කෙනා කියනවා. ඊට පස්සේ ආයතන 6 අවබෝධ කරන කෙනා ඊට අදාළ කර්ම කරගන්නේ නැහැ කියනවා. ඊළඟට මේ විඥාන කය 6 මුල් කරගෙන චක්කු විඥානේ, සෝත විඥානේ, ගාහන විඥානේ, જીවහා විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ මුල් කරගෙන උපදවන්නේ නැහැ කියනවා. එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න ඔය චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා අනිත්‍ය දුක්ඛ අනාත්මය අවබෝධ කරන ශ්‍රාවකයා තමයි කියනවා මේ උපදී නොකර ඉපදීම ජරා මරණ ආදී මහා දුක් රැසින් නිදහස් වෙලා යන්නේ. ඊළඟට මේ මෙත්තගු කියන බ්‍රාහ්මණයා හරි ලස්සනට බුදුරජාණන් වහන්සේට කරුණක් කියනවා යං තං අපුච්චිම්හ අකිත්තයිනෝ අඤ්ඤං තං පුච්චාමි තදින්ග බ්‍රෝහි කතන්නු දේරා විතරන්ති යෝගං
ජාති ජරං ශෝක පරිද්දවංච තං මේ මුනි සාදු වියාකරෝහි තතහිතේ විදිතෝ ඒස ධම්මෝ. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ මේ දුකෙන් නිදහස් වෙන වැඩ පිළිවෙල කියලා දුන්නාම බුදුගුණ කිය භාග්‍යතුන් වහන්සේට ප්‍රශංසා කරනවා. කොහොමද අපි භාග්‍යවතුන් වහන්සේගෙන් යම් කරුණක් ගැන ඇහුවාද? භාග්‍යතුන් වහන්සේ අපිට ඒ කාරණේ හොඳට කියලා දුන්නා. මම දැන් භාග්‍යතුන් වහන්සේගෙන් තව කරුණක් අහන්නම්. අපිට ඒ කාරණාවත් භාග්‍යතුන් වහන්සේ පහදා දෙනු මැනවි. මේ ඉපදෙමින් දිරමින් ඉන්න ශෝක වැළපීමෙන් යට වෙලා ඉන්න මේ සත්වයා මේ සැඩ පහරත් මැඩගෙන කොහොමනම් නුවණ උපදවාගෙන එතරට යනවාද? දැන් සාමාන්‍ය සත්‍යයේ ස්වභාවය තමයි ඉපදීමෙන් දිරීමෙනුත් යට වෙලා ඉන්නවා. ශෝක වැළපීම් වලිනුත් යට වෙලා ඉන්නවා. හැබැයි එහෙම ඉඳගෙනත් සසර සැඩ පහර මැඩගෙන නුවණැති අය මොකද කරන්නේ? දුකින් එතරට යනවා. ස්වාමිනී ඒක කරගන්නේ කොහොමද කියලා අහනවා. ඊට පස්සේ කියනවා මුනිදානනි එය මාහට පවසන්නේ නම් යහපති. භාග්‍යතුන් වහන්සේ මට කියලා දෙනවා නම් බොහොම හොඳයි. තථාහිතේ විදිතෝ ඒස ධම්මෝ. මම දන්නවා ඒ කාරණේත් භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරලා තියෙනවා වගේ. බලන්න දැන් ශාස්ත්‍රඥ වහන්සේ කියනවා මම ඒක අවබෝධ කරපු කෙනෙක් විදියට ඔබට කියලා දෙන්නම්. ශ්‍රාවකයා ප්‍රශ්නේ අහලා කියනවා මේ ප්‍රශ්නෙට පිළිතුරුත් භාග්‍යතුන් වහන්සේ දන්නාසේක කියලා මම දන්නවා. බලන්න බුදුරජාණන් වහන්සේට කොච්චර විශ්වාසයක්ද කියලා. දැන් අපිට ආවොත් අරක කොහොමද මේක කොහොමද කියලා ඒක අපේම තියෙන අඥානකම මිසක් වෙන මොකද්ද? දැන් මේ ශ්‍රාවකයෝ භාග්‍යතුන් වහන්සේගේ කොච්චර මේ විශ්වාසයකට ඇවිල්ලාද මේ වෙද්දී භාග්‍යතුන් වහන්සේ සියල්ල අවබෝධ කළා කියන තැනට භාග්‍යතුන් වහන්සේ සර්වඥයි. භාග්‍යතුන් වහන්සේ තථාගත සත්‍යයට පැමිණිලා ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ මග වඩා නිම කරලා සිටින්නේ. භාග්‍යතුන් වහන්සේ පරතරට වැඩම කරලා ඉන්නේ කියලා විශ්වාසයෙන් තමයි කියන්නේ භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රශ්නෙටත් පිළිතුරු දන්න බව මම දන්නවා කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මෙත්තගු ලෝවේ යම් කිසි දුකක් තියෙනවා නම් ඇත්තෙන්ම මම ඒ හැම දුකක්ම අඳුනාගෙන ඉන්නේ. ඉතින් සිහිනුවණින් කල් ගෙවමින් මේ ලෝකේ යම් ශ්‍රමණෙක් හැසිරෙනවා නම් ආන්නේ කෙනා තරණය කර දමන්නේය මේ තණ්හා සැඩදිය කඳ. දැන් මේ ඇස කන නාසය දිවකයි මනස මුල් කරගෙන තණ්හා සැඩ ගඟ ගලනවා. දැන් අජිත සූත්‍රය ඔබට මතක ඇති. එතකොට ඒක දුරු කරගන්නේ කොහොමද? සිහියෙන්. සතිතේ සංනිවාරණං. ඒ කෙනා නිතරම සිහියෙන් ඉඳගෙන මොකද කරන්නේ? ඒ තණ්හා සැඩ දිය කඳ එතරට යනවා කියනවා. භාග්‍යතුන් දේශනා කරන පින්වත් මෙත්තගු තම තමන් මත් දකිනා ඒ සදහම් ගැනමය දැන් ඔබට මේ කියා දෙන්නේ. දැන් ඔබටම මේක තමන් තුළින් ධර්මයේ දැකගත්තොත් ඔබටම තේරුම් ගන්න පුළුවන් කියනවා. තමන් තුළින්ම අත්දකිද්දී මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් කියනවා. මේක තමන්ට තේරුම් ගන්න බැරි දෙයක් නෙමෙයි කියනවා. තමන් තුළින්ම සද්ධර්මයේ දැනගනිද්දී තමන්ට මේක මනාකොට වැටහි යනවා කියනවා. එහෙනම් බලන්න මේ සිහියෙන් වාසය කිරීමෙන් එයාට හොඳට අඳුන ගන්න පුළුවන් ඇසට පේන රූපේට හිත ඇදී යනවා. තණ්හා සැඩගඟ ජීවිතය ඇතුළට ගලන හැටි Tamanටම තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ප්‍රියමනාප ශබ්දයට හිත ඇදී යනවා. Tamanටම තේරුම් ගන්න පුළුවන්. ඒකෙන් තණ්හා සැඩගඟ Tamanගේ ජීවිතයේ අභ්‍යන්තරයට ගලන හැටි Tamanට අඳුන ගන්න පුළුවන්. ඊළඟට ප්‍රියමනාප සුවඳට හිත ඇදිලා යද්දී ආන්නේ ගැන Tamanටම තේරුම් ගන්න පුළුවන්. දිවට දැනෙන රසයට හිත ඇදිලා යද්දී, කයට දැනෙන පහසට හිත ඇදිලා යද්දී, මනසට සිතන අරමුණු වලට හිත ඇදිලා යද්දී Tamanට මේක තේරුම් ගන්න පුළුවන්. ඒ කොහොමද? සිහියෙන් ඉඳීමෙන්. ආන්න සිහියෙන් ඉන්න සැඩගඟ ගලන එක වලකිනවා. ඇයි කුමකටනම් රාගෙ පිහිටවන්නද දැන් අවබෝධ කරද්දී? කුමකටනම් ද්වේෂෙ පිහිටවන්නද? කුමකටනම් මෝහයෙන් මුලා වෙන්නද? පිහිටවන්නක් නෑ. රාග ද්වේෂ මුල්, මෝහ මුල් ගලවිලා යනවා. නිකලෙස් භාවයේ හිත පිහිටනවා. ඉතින් පින්නති බුදුරජාණන් වහන්සේ ගාම්භීර ධර්මයක්
මෙත්තගු බ්‍රාහ්මණයට වදාළි. ඉතින් ආන්නේ ධර්මය අපිට ටික ටික පුරුදු කරලා හැමතිස්සෙම පුළුවන් ආකාරයෙන් සිහිය ප්‍රගුණ කරගෙන ඒ සිහිය තුල වාසය කරමින් අපිටත් මේ තණ්හා සැඩගඟෙන් එතෙර වන ඒ තණ්හා නැති පරම විරාගී වූ ඒ අමා නිවන අවබෝධ කරගන්න අද දවසේ මේ ශ්‍රවණය කළ උතුම් සූත්‍ර ධර්මය අපි සියලු දෙනාටම හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ දහම් ප්‍රදීප වැඩසටහන සඳහා දායකත්වයේ දක්වන්නේ හඳපන් කුඹුරු ගෙදර පින්වත් අජිත් ප්‍රේමකීර්ති මහත්මයා විසින්. ඒ පවුලේ සියලු දෙනා විසින්. ඉතින් මේ විදියට අද දවසේ ධර්ම දානමේ වශයෙන් රැස් කළා වූ උදාර පුණ්‍ය ධර්මය අපි මුලින්ම පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. විශේෂයෙන් සක් දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙන්පති දේවරුන් ප්‍රදාන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප සියලු දෙනාගේ යහපත කැමති ඉෂ්ඨකාමී දෙවිවරු අනුමෝදන් වෙත්වා. නාලව සියලු නාපිරිස අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා දිව්‍ය ආයු වර්ණ සැප බලයෙන් වැඩෙත්වා. පිනෙන් සතුටු වන දෙවියන්ගේ ධාර්මික රැකවරණය පින්වත් අජිත් ප්‍රේමකීර්ති මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටත් අප සියලු දෙනාටත් නොඅඩුව සලසා දෙත්වා. දෙවියෝද වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලබත්වා. ගෞතම බුද්ධ ශාසනයේ මුතුම් ආරි සත්‍ය අවබෝධ කරන්න මේ පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. විශේෂයෙන් මේ ධර්ම දානමේ පින්කමේ ප්‍රධාන අරමුණ වෙන්නේ පොලිසියේ රාජකාරියේ නියුතු හඳපන් කුඹුරේ ගෙදර පින්වත් පසිඳු තුලාංගන පුතණුවන්ගේ 25 වන ජන්මදිනය සිහි කරගෙනත් ඒ වගේම මේ නොවැම්බර් 26 වන දිනට එම ජන්මදිනය යෙදීම නිමිත්තෙන් මේ පුතණුවන්ට පුණ්‍යානුමෝදනා කිරීම අජිත් ප්‍රේම කුමාර මහත්මයාගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙනවා. ඉතින් අපි මේ රැස් කළා වූ උදාර පුණ්‍ය ධර්මයන් ධර්ම දේශනාමේ වශයෙන්, ධර්ම දානමේ වශයෙන්, ධර්ම ශ්‍රවණමේ වශයෙන් රැස් කළ උදාර පින පොලිසියේ රාජකාරියේ නියුතු හඳපන් කුඹුරේ ගෙදර පසිඳු තුලාංගන ඒ පින්වත් මහත්මයාට මේ පින අනුමෝදන් වෙත්වා. එතුමාට මේ පුණ්‍යානුභාවයෙන් තුනුරුවනේ සූවිසි මහා ගුණ බලයෙන් දෙව් රැකවරණින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ උදා වේවා. කරන කියන ඒ සේවා කටයුතු නිදුකින් කරගන්න ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා. තව දුරටත් ජීවිතේ පුණ්‍ය ධර්මයන් රැස් කරගෙන ගෞතම බුදු සසුනේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින පින්වත් අජිත් ප්‍රේමකීර්ති මහත්මයා නමින් මිය පරලොවගේ සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඔබ අප සියලු දෙනා නමින් මියගේ සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන් පරලොව වශයෙන් සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, අමා මහ නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින සුජීවත්ව වාසය කරන දෙමව්පියන් වන හඳපන් කුඹුරු ගෙදර අජිත් ප්‍රේමකීර්ති අප්පච්චිටත්, නිලෝෂා දිල්රුක්ෂි මෑණියන්ටත්, ඒ වගේම පවුලේ සෑම සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දවසේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත්, ඔබගේ පවුල්වල සියලු දෙනාටත් එකසේ මේ පින් අනුමෝදන් වෙත්වා. සෑම සියලු දෙනාටම මේ පුණ්‍යානුභාව බලයෙන් තුනුරුවනේ සූවිසි මහා ගුණ බලයෙන් දෙව් රැකවරණින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ගෞතම බුද්ධ ශාසනයේ තවදුරටත් ජීවිතේ පින් රැස් කරගෙන උදාරෝ ගුණ සම්පත් දියුණු කරගෙන
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින මහමෙවුනා වාසී ලෝවාසී සංගරුවනට අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. අනගාരിക දූපුතුන්ට අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා. ඒ මේ අප සෑම සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.